ආයිබෝවන් නිපුණතා මට්ටම 10 12 වෙනි ශ්‍රේණියේ ව්‍යාපාර අධ්‍යයනයට අදාළ විෂය නිර්දේශයේ නිපුණතා කොටසක් ලෙස ප්‍රවාහනය හා සැපයුම් සේවා හැඳින්විය හැකියි. ප්‍රවාහනය කියන එක අපි බොහොම සරලව හඳුන්වනවා නම් එක තැනක සිට තවත් තැනකට බහඬ හෝ සේවා පුජ්‍යලයින් එහා මෙහා ගෙන යාමයි. සාමාන්‍යයෙන් ව්‍යාපාර කටයුතු මහ පරිමාණ වෙන්න පුළුවන්, සුළු පරිමාණ වෙන්න පුළුවන්, මධ්‍ය පරිමාණ මට්ටමේ වෙන්න පුළුවන්. මේ කුමන මට්ටමක ව්‍යාපාරයක් වුවත් ප්‍රවාහනය කියන එක වැදගත් සේවාවක්. ඒ නිසා අපි කියනවා මේකට උපකාරක සේවාවක් කියලා. මේ ප්‍රවාහන කියන උපකාරක සේවාවට දිගු ඉතිහාසයක් තියෙනවා. ව්‍යාපාරවල ඉතිහාසයේ තරම්ම ප්‍රවාහනයටත් දිගු ඉතිහාසයක් තියෙනවා. අද වර්තමානයේ තිබෙන ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ඉඳලා අතීතයේ පාවිච්චි කරපු ප්‍රවාහන මාධ්‍යංගයේ ඉඳලා බලපුවාම සෑහෙන වේගවත් විකාශනයක් මේ ඇති වෙච්ච ක්ෂේත්‍රයක් තමයි ප්‍රවාහනය. මේ ප්‍රවාහනය ගැන අපි කතා කරනකොට ප්‍රවාහනයේ මූලිකාංග 4ක් අපි කතා කරනවා. ඒවා මම හිතන්නේ මීට කලිනුත් අපි මේ පාඩම මේ වැඩසටහන් යටතේ කතා කළා මේ දරුවන්ට මතක ඇති. ප්‍රවාහනයේ මූලිකාංග 4ක් අපි කතා කරනවා. ප්‍රවාහන පද්ධතිය රඳා පවතින මූලික අංග 4ක්. මාධ්‍ය, මාර්ගය, බලය, පර්යන්තය. මෙම මූලිකාංග 4 මත තමයි ප්‍රවාහන පද්ධතිය සකස් වෙන්නේ. ඒතර අපි මේ ප්‍රවාහනයේ මූලිකාංග සහ සාර්ථක ප්‍රවාහන ක්‍රමයක ලක්ෂණ හොඳින් වෙනස අවබෝධ කරගන්න ඕන. හුඟක් මෑත කාල ප්‍රශ්න දක්වා වල ස්වභාවයෙන් දැක්කහම මේ දෙක සම්මිශ්‍රණයෙන් ප්‍රශ්න ගොඩක් සකස් වෙලා තියෙනවා. ඒ නිසා මේක නිශ්චිතව පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් කොටසක්. නමුත් අපිට මේ සාධන මට්ටම් හොඳ මට්ටමකින් දකින්න ලැබුණ නැති ප්‍රශ්නයක් ඇටියෙට. අවම වශයෙන් එක් බහුවර්ණ ප්‍රශ්නයක් හෝ මේ කෙටි නිශ්චිත පිළිතුරු බලාපොරොත්තු වෙන එක ප්‍රශ්නයක් හෝ ප්‍රවාහන කියන නිපුණතා මට්ටමේදී අපිට දකින්න ලැබෙනවා. ප්‍රවාහනයේ මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්තය කියන මූලිකාංග 4 එහෙම අපිට දකින්න ලැබෙනවා. සේම වයි මූලිකාංගවල අනුක්‍රමාණයන් අපිට දැනගන්න ඕන. උදාහරණයක් හැටියට මාර්ගය කිව්වහම මහා මාර්ග තියෙනවා, දුම්රිය මාර්ග තියෙනවා, ජල මාර්ග තියෙනවා, ගුවන් මාර්ග තියෙනවා. ඊළඟට මේ මාධ්‍යයන් ගත්තාම ගොඩබිම් ප්‍රවාහන මාධ්‍යයන් හැටියට ගත්තොත් ත්‍රිවිල්ද, බස්ද, ලොරිද, ටිපර්ද, ඩිමෝ බට්ටද ඕන් විවිධාකාර ඒවා තියෙනවා. මේ මාධ්‍යයන් හැටියට ගත්තාම නැවුවන් යනා හිටන් මාධ්‍යයන් හැටියට අපි සලකන්නේ. ඊළඟට බලය ගත්තාම සමහර විට ශ්‍රමය වෙන්න පුළුවන්. ඩීසල ඉන්ධන, විදුලිය, ගෑස් ඒ ඔක්කොම ඒකට අදාළ වෙනවා බලයට. ඊළඟට පර්යන්තය නැත්තම් නැවතුම්පල කිව්වම දුම්රිය නම් දුම්රිය නැවතුම්පල, බස් රථයක් නම් බස් රථ නැවතුම්පල, වරායක් වෙන්න පුළුවන්, ගුවන්තොටුපළක් වෙන්න පුළුවන්. ඒ වාගේ මේ පර්යන්තයන් නැත්තම් නැවතුම්පලවල් අපිට අපි දකිනවා. ඒතකොට ඊළඟට අපි ප්‍රවාහන මාධ්‍යයන්ගේ වාසි සහ අවාසි, දුම්රිය ප්‍රවාහනයේ වාසි අවාසි, මහා මාර්ග ප්‍රවාහනයේ වාසි අවාසි, ගුවන් ප්‍රවාහනයේ වාසි අවාසි, ජල ප්‍රවාහනයේ වාසි අවාසි, මේ කරුණු පිළිබඳව දල අවබෝධයක් මේ ව්‍යාපාර අධ්‍යයනයේ ළමයින්ට, දරුදරියන්ට හොඳාකාරව තියෙන්න ඕන අනිත් අයටත් වඩා. මේක තමයි ව්‍යාපාර අධ්‍යයනය කියන එකේ වැදගත් වෙන දෙයක් තමයි. කොයි විෂයයටත් මේක වැදගත් වෙනවා. එකක් තමයි විෂය තුල ජීවත් වෙන්න ඕන. විෂය තුල ජීවත් වෙනවා කියන්නේ විෂයට අදාළ නව තොරතුරු, අලුත් තොරතුරු
එකතු කර ගැනීම හැකියාව තියෙන. අපි ජන ජීවිතය තුළ ප්‍රායෝගික විෂයක් හැටියට ව්‍යාපාර අධ්‍යයනය තුළ ව්‍යාපාර අධ්‍යයනය කොහොමද මේවා අපේ විෂයට අදාළ වෙන්නේ? කොහොමද ඒක ආර්ථිකයට බලපාන්නේ? කොහොමද අපි ව්‍යාපාර කටයුතු වල දියුණුවට බලපාන්නේ? පිරිහීමට බලපාන්නේ කොහොමද කියන එක ටක් ගාලා ඒක ක්ෂණිකව අවබෝධයට එන්න ඕනේ. එහෙම වුණොත් ඒ ව්‍යාපාරයේ විෂය තුළ ජීවත් වීම තමයි අදහස් වෙන්නේ. ඊළඟට තමයි සාර්ථක ප්‍රතිඵලයක් ගන්න නම් ව්‍යාපාරයක ආදරයක් ඇල්මක් තියනවා වගේම ඒ විෂයේ ආදරයක් ඇල්මක් තියෙන්න ඕනේ. ව්‍යාපාරය දිනු කරගන්න ව්‍යාපාරට ආදරයක් තියෙන්න ඕනේ. ව්‍යාපාරය ගැන අලුත් වෙනස් වීම් වලට ඒ තියෙන පරිසරයන්ට මුහුණ දීමේ අලුත් හැකියාවන් පිළිබඳ ඒ කියන්නේ ජීවත් වීමයි ආදරය කිරීමයි මේ දෙකකට තමයි මේකත් ගමන් කරන්නේ. ඒ අනුව අපි දැන් ගත්තාම අපි කතා කරා ව්‍යාපාරයේ ඒකට කොහොමද ප්‍රවාහණය සම්බන්ධ වෙන්නේ? නිෂ්පාදන ව්‍යාපාරයක් නම් ඒක කොහොමද මේ නිෂ්පාදන කටයුතු වලට වැඩි දියුණු කර ගැනීමට කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ කියන එක. ඊළඟට සේවා සපයන ව්‍යාපාරයක් නම් කොහොමද ඒක ප්‍රවාහණයට සම්බන්ධ වෙන්නේ. එතකොට අපි ගත්තාම ප්‍රවාහණය කියන එක ව්‍යාපාර වලට විතරක් සීමා වෙන්නේ නැහැ. ඒක පුද්ගලයන්ගේ එදිනෙදා සමාජීය වෙනත් කටයුතු වලට කෙලින්ම සම්බන්ධ වෙනවා. අපි නමුත් මේ විෂය නිර්දේශයේදී වැඩි හරියක් අවධානය යොමු කරන්නේ ව්‍යාපාර සහ ආර්ථික කටයුතු වලට ප්‍රවාහණය කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක. ඒ අනුව අපි ප්‍රවාහන මාධ්‍යයක් අපි තෝරා ගන්නකොට ව්‍යාපාර කටයුතු වලට එතකොට නිෂ්පාදන කටයුත්තක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකෙන් බෙදා හැරීමේ කටයුත්තක් වෙන්න පුළුවන්. කුමන හෝ ව්‍යාපාරයක් කරගෙන යනකොට අපිට ප්‍රවාහණය සම්බන්ධ වෙනවා. මාධ්‍යයන් සම්බන්ධ වෙනවා. එතකොට මේ මාධ්‍ය ප්‍රවාහන මාධ්‍ය දැන් ගොඩබිම් ප්‍රවාහන මාධ්‍යයක් හැටියට ගත්තොත් අපිට ඕන තරම් විවිධ දේවල් තියෙනවා. විවිධ විකල්පයන් වලට යන්න පුළුවන් අවස්ථා ලැබෙන්නේ හුඟක් දුරට ගොඩබිම් ප්‍රවාහන මාධ්‍ය මහා මාර්ග ආශ්‍රිතව. දැන් දුම්රිය ගත්තොත් දුම්රියට වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් හැටියට අපිට තෝරගන්න හම්බෙන්නේ නැහැ. දුම්රියෙම තමයි අපි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. ගුවන් ප්‍රවාහනයත් එහෙමමයි. නාවික ප්‍රවාහනයත් බොහෝ විට අවස්ථා දෙක දෙන බෝට්ටු දෙපා වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන්. නමුත් විදේශීය වෙළඳාම හා සම්බන්ධ වෙනකොට අනිවාර්යයෙන් මේක නාවික ප්‍රවාහනයක් වගේ වෙනවා. ඒක නමුත් අපි ප්‍රවාහන මාධ්‍යයක් කියන කතා කරනකොට වැඩි හරියක් අපි කතා කරනවා අපේ නිෂ්පාදන ද්‍රව්‍ය එහාට මෙහාට ගෙනියන්නේ කොහොමද? අමුද්‍රව්‍ය එහාට මෙහාට ගෙනියගන්නේ කොහොමද? කලට වෙලාවට ගෙන්නගන්නේ කොහොමද? නිෂ්පාදනය කරපුවා වෙළඳපළට කොහොමද ගෙන්නගන්නේ කියලා අඩු පිරිවැයකින් නාස්තියකින් අඩුවීමකින් තොරව ඒක කොහොමද අපි මේ ව්‍යාපාර කටයුතුට සම්බන්ධ කරගන්නේ කියලා. ඒ නිසා ආර්ථික වශයෙන්ුත් ප්‍රවාහණය ගොඩක් දුරට වැදගත් වෙනවා. මොකද ව්‍යාපාරයක කටයුතු වලට ප්‍රවාහන මාධ්‍ය අපි තෝරා ගන්නවා වගේම ඒ ව්‍යාපාරයේ කිසියම් ආර්ථික වශයෙන් ජාතික ආර්ථිකයට වැදගත් වෙන මෙහෙවරක් ඉටු කරනවා වගේම ව්‍යාපාරයේ ඉලක්කය ඉටු කර ගැනීමට ඒ ප්‍රවාහන කටයුතු සම්බන්ධ වෙනවා. මේ සියල්ලම එකතුව ගත්තහම අපිට ජන ජීවිතයට පවා බලපානවා. උදාහරණයක් හැටියට ප්‍රවාහනයක පවතින මූලික පිරිවැය බලපානවා කෙලින්ම අපේ ආර්ථික කටයුතු වලට සම්බන්ධ වෙන භාණ්ඩවල මිලට. උදාහරණයක් හැටියට ගත්තොත් භාණ්ඩයක පිරිවැය මත තමයි ඒ භාණ්ඩය නිෂ්පාදනය කිරීමට දැරූ සියලුම වියදම් වල එකතුවට අපි කියනවා පිරිවැය කියලා. ඒ පිරිවැයට කිසියම් ලාභ ප්‍රතිශතයක් එකතු කරලා තමයි භාණ්ඩයේ මිල නියම කරන්නේ. එතකොට භාණ්ඩයේ මිල කියන එකෙන් අදහස් කරන්නේ පාරිභෝගිකයාගේ පිරිවැය. එතකොට පාරිභෝගිකයා මිලදී ගැනීමට දරන වියදම. එතකොට මේ භාණ්ඩයේ මිල පිරිවැය ඉහළ යනවා කියලා කියන්නේ පාරිභෝගිකයාගේ වියදමත් ඉහළ යනවා. එතකොට මේ සමස්ත වශයෙන් ගත්තාම මේක ආර්ථික ක්‍රියාවලියකට කෙලින්ම සම්බන්ධ වෙනවා. ඒ වගේම රටක ආර්ථිකය දියුණු කරන්න බෑ ප්‍රවාහනය නැතුව. ප්‍රවාහනය කාර්යක්ෂම නම් ඒ ආර්ථිකයේ ඊටා ඉහළ මට්ටමකට යන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රවාහනය දියුණු වෙන්න ආර්ථිකයත් වේගවත්ව ඉහළ යනවා කියන එක අපි හොඳින් අවබෝධ කරගන්න. එතකොට මේ එන ව්‍යාපාරයකත් සාර්ථකත්වයේ ලබා ගන්න දියුණුව ලබා ගන්න නම් අපිට යන්න වෙනවා අනිවාර්යයෙන්ම හොඳ ප්‍රවාහන මාධ්‍යයක් මේ ව්‍යාපාර කටයුතු වලට අපි කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. සාර්ථක ව්‍යාපාර ක්‍රමයකට සාර්ථකත්වය ලබා ගන්න අපි ප්‍රවාහන මාධ්‍ය. ඒත් ප්‍රවාහන මාධ්‍යයන් අපිට රාශියක් තියෙනවා. අපි කිව්වා ගොඩබිම් ප්‍රවාහන මාධ්‍යයන් ගැන කතා කරපුවාම විකල්පයන් වැඩිපුර තියෙන ප්‍රවාහන මාධ්‍යයන් දකින්න ලැබෙන්නේ මහා මාර්ග ප්‍රවාහන ක්‍රමයේ තුලයි. එතකොට අපි
ව්‍යාපාරේ නිෂ්පාදන ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, සේවා සපයන ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. වෙළඳ ව්‍යාපාරයක් සමහර විට සේවා සපයන ව්‍යාපාරයක් හැටියට වැඩෙන්න පුළුවන්. ඒතකොට මේකදී මේ කටයුතු වල ප්‍රවාහන මාධ්‍යයක් අපි තෝරගන්න ඕනේ. තෝරගන්නකොට කරුණු ගණනාවක් අපි සැලකිල්ලට ගන්නවා. ඒ කරුණු සියල්ලම සම්පින්ඩණය කරලා අපි තීරණය කරනවා ප්‍රවාහන මාධ්‍ය මෙන්න මේක තමයි අපේ උචිත ප්‍රවාහන මාධ්‍ය කියන එක අපි තෝරගන්නවා ව්‍යාපාරයට අනුව. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් උදාහරණයක් ඇටියට අපි මේ ව්‍යාපාර කටයුත්තක් නැතුව සාමාන්‍ය එදිනෙදා පාසල් දරුවෙක් වැස්ස දවසක් වෙලා ටිකක් රෑ බෝ වේගන එන වෙලාවක් වෙලා වර්ෂාවකුත් එන්න කිට්ටු කරලා සමහර විට එයාට බස් එකක් කෝච්චියක් එන වෙලාව ගැලපෙන්නේ නැත්නම් එයා කොහොම හරි ඉක්මනට ගෙදර යන්න ප්‍රවාහන මාධ්‍යයක් හොයනවා. එතකොට සමහර විට ත්‍රිවිල් මහත්තයෙක් ගාවට ගිහිල්ලා කනට කරලා අහනවා. ගාකි කොච්චර යයිද කියලා. ඉතින් ඒ වගේ ගාස්තුව මත සමහර විට තීරණය කරනවා. සමහර විට වැස්සේ තෙමිතින් පයින් යන්න පුළුවන් ප්‍රවාහනයට දරන පිරිවැය මත. එන්නේ ඒ වගේ ඒක ව්‍යාපාර පැත්තෙනුත් දැන් අපිට එදිනදා කටයුතු වලට මුහුණ දෙන්න වෙච්ච ප්‍රවාහන මාධ්‍ය තෝරා ගැනීමට අපි සලකපු එක අපේ ව්‍යාපාර කටයුතු වලට දැන් මේක යොදා ගන්නවා. එතකොට අපි බලන්න ඕන හොඳයි කියලා කියන ප්‍රවාහන ක්‍රමයක තියෙන්න ඕන ගුණාංග. එතකොට මේ ප්‍රවාහනේ හොඳයි කියලා කියන ප්‍රවාහන ක්‍රමයක තියෙන ගුණාංග සහ ප්‍රවාහනේ මූලිකාංග පිළිබඳව සම්මිශ්‍රණය කරපු ප්‍රශ්න ගණනාවක් මෑත කාලේ අපිට දකින්න ලැබුණා. ඒ කියන්නේ නිවැරදිව අපි ප්‍රවාහනේ මූලිකාංග අවබෝධ කරගන්න ඕන, ප්‍රවාහනේ ගුණාංග අඳුනා ගන්න ඕන. ඊළඟට මේ ඒකකයේදී නිපුණතා මට්ටමේදී අපි තව සාකච්ඡා කරනවා ප්‍රවාහනේ නව ප්‍රවණතා මොනවද? ඊළඟට අනාගතයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුරෝගතනයන් කොයි ආකාරයෙන් සිද්ධ විය හැකිද කියන කොට. ඊළඟට අපි බලමු උචිත ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී සලකා බලන කරුණු මොනවද කියලා. උචිත මේ ව්‍යාපාරයට වඩාත්ම සුදුසු ප්‍රවාහන මාධ්‍යයක් ලොරියක්ද ටිපර් රථයක් වෙන්න පුළුවන්. සමහර විට කුඩා ඩිමෝ බට්ටෙක් වෙන්න පුළුවන්. මේ කුමන හෝ ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්නකොට සලකා බලන කරුණු කීපයක් තියෙනවා. එතකොට මේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව, නිෂ්පාදන මට්ටම් වල අනුව, ව්‍යාපාරයේ ලබා ගන්න කීර්තිනාමය අනුව, ව්‍යාපාරයට රටේ ජනතාවගෙන් ලැබිලා තියෙන පිළිගැනීම් මට්ටම අනුව මාධ්‍ය මොකද්ද කියලා තීරණය කරනවා. දැන් පළමුවෙන්ම සලකා බලන වැදගත් කරුණක් හැටියට අපිට දකින්න පුළුවන් බහණ්ඩේ ස්වභාවය. පළමුවෙන්ම එතකොට උචිත ප්‍රවාහන මාධ්‍ය තෝරගන්නකොට අපි සැලකිල්ල යොමු කරනවා බහණ්ඩයේ ස්වභාවය. මෙහිදී බහණ්ඩයේ ස්වභාවය කියන එකෙන් අදහස් කරන්නේ ස්වරූපය කියන එකෙන් අදහස් කරන්නේ මේ බහණ්ඩේ කල් පැවැත්ම. සමහර විට දිගු කාලින පැවැත්මක් තියෙනවා වෙන්න පුළුවන්. ශනිකව කැඩෙන බිඳෙන විනාශයටපත් වෙන දේවල් වෙන්න පුළුවන්. එක්වර පාවිච්චි කිරීමෙන් ඉවර වෙන දේවල් වෙන්න පුළුවන්. එතකොට ස්වරූපය බලන්න. බහණ්ඩයක්ද ඝන ද්‍රව්‍යයක්ද ද්‍රවයක්ද කියන එක සැලකිල්ලට ගන්නවා. කල් පැවැත්ම ඒ වගේම සලකා බලනවා. ඊළඟට බර. කොච්චර බර ප්‍රමාණයක් මේ මාධ්‍යයට ඔරොත්තු දෙයිද? මේ බහණ්ඩේ බර ප්‍රමාණය මේ යොදා ගන්න මාධ්‍යයට ගැළපෙයිද කියන එක අපි සැලකිල්ලක් ගන්නවා. සරලම උදාහරණයක් ඇටියට ගත්තොත් විශාල අමුද්‍රව්‍ය තොගයක් අපි ගෙනියන්න උත්සාහ කරනවා නම් අපිට එතනදී ඒ අමුද්‍රව්‍ය තොගේ මේ ධාරිතාව අනුව බර ප්‍රමාණය අනුව සමහර විට අපි ඒකට ගැළපෙන මාධ්‍ය තමයි තෝරගන්නේ. එතකොට ඒ බර ප්‍රමාණය කොච්චරද? වටිනාකම. සමහර විට වටිනාකම සැලකිල්ලට බලනවා. විශාල රත්තරන් තොගයක් අපි එහා මෙහා ගෙනියන්න උත්සාහ කරනවා. වටිනාකමින් වැඩි ප්‍රමාණයෙන් අඩුයි. එහෙනම් ලොකු ආරක්ෂාවක් අපිට ඒකට දෙන්න වෙනවා. එහෙනම් ඒකට ගැළපෙන ප්‍රවාහන ක්‍රමය මොකක්ද කියලා තියෙනවා. එහෙම නැත්නම් වටිනාකමෙන් අඩු ප්‍රමාණයෙන් වැඩි දේවල් තියෙනවා. දැන් විශාල කළුගල් තොගයක් ගෙනියනවා නම් අපි ඒකට ගැළපෙන ප්‍රවාහන ක්‍රමයක් තෝරගන්නවා. ඒතකොට මෙහිදී උචිත ප්‍රවාහන ක්‍රමයක් තෝරගන්නකොට අපි පළමුව සලකා බලනවා බහණ්ඩේ ස්වභාවය කියන එක. ඒ ස්වභාවය අපිට ඔය ආකාරයෙන් අපි තීරණය කරනවා මෙන්න මේ ප්‍රවාහන මාධ්‍ය තමයි මේකේ අපේ කාර්යයට වඩා වැදගත් වෙන්නේ කියලා.
ඊළඟට භාණ්ඩයේ ස්වභාවය සැලකිල්ලට ගත්තත් පස්සේ තවත් සලකා බලන කරුණකට අපි යොමු වෙමු. ඒ තමයි තමන් සිටින ගමනාන්තය දක්වා ප්‍රවාහන මාධ්‍ය පාවිච්චි කළ හැකිද? එහෙම නැත්නම් තමන් සිටින ස්ථානයේම ප්‍රවාහන මාධ්‍ය පවත්වා ගත හැකිද කියන ලක්ෂණය අපි සැලකිල්ල බලනවා. ඒ කියන්නේ කොහොම හරි ප්‍රවාහන මාධ්‍ය ගමනාන්තය දක්වාම අපිට පාවිච්චි කරන්න පුළුවන් ද කියන. උදාහරණයක් හැටියට අපි ගත්තොත් දුම්රිය නැවතුම්පලක් නම් එතන ඉඳලා සමහර විට තවත් ප්‍රවාහන ක්‍රමයකින් අපිට අදාළ ස්ථානයට ගෙනියන්න සිද්ධ වෙන්න පුළුවන්. බෝට්ටුවකින් නැවකින් වගේ නම් තවත් ප්‍රවාහන මාධ්‍යයක් අපිට ඒකට පාවිච්චි කරන්න සිද්ධ වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. රටක් හැටියට ගත්තොත්. ඉතින් එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ මෙතනදී ගමනාන්තය දක්වා ගෙනියන්න පුළුවන් ප්‍රවාහන මාධ්‍යයකට අපි යොමු වෙනවද කියන එක. ඊළඟට පිරිවැය. පිරිවැය කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රවාහනය සඳහා දැරීමට සිදුවන මුළු වියදම පිරිවැය. මුළු වියදම තමයි අපි පිරිවැය කියන්නේ. ඉතින් සාමාන්‍ය ව්‍යාපාරිකයාගේ පැත්තෙන් අපි කතා කරන්නේ ගදුරට පිරිවැය කියන වචනේ හේතුව මේ දරන වියදම මිල කිරීමකින් ආවරණය කරගන්න පුළුවන් කියන පදනම උඩත් අපි පිරිවැය කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට මේ පිරිවැය කියන එක ඊටාම වැදගත් ප්‍රවාහන මාධ්‍යයක් අපි තෝරගන්නකොට. මොකද ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්නකොට පිරිවැය කියන එක මත තමයි අනිත් සමස්ත ව්‍යාපාර පද්ධතියම රඳා පවතින්නේ. උදාහරණයක් හැටියට පිරිවැය වැඩි නම් අනිවාර්යයෙන්ම ඒකට ලාභාන්තිකයක් එකතු කිරීමත් සමගම මිල ඉහළ යාම සිදු වෙනවා. එතකොට මිල ඉහළ යාම නිසා මොකද වෙන්නේ? භාණ්ඩවල ඉල්ලුම පහළ යන්න පුළුවන්. ඒ නිසා පිරිවැය පාලනය කරන්න උගා දුරට හැම ව්‍යාපාරයක්ම උත්සාහ කරන්න ඕන. මොකද විකුණුම් මිල තීරණය කරන්නේ පිරිවැය මත නිසා. පිරිවැය මත නිසා විකුණුම් මිල තීරණය කිරීමෙන් භාණ්ඩවල ගැනුම්කරුවන්ගේ ප්‍රමාණය සහ ඉල්ලුම ඉහළ පහළ යාමේ තීරණය රැඳෙන්නේ පිරිවැය මත නිසා පිරිවැය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ පිරිවැය වැදගත් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ දරන වියදම කියන වචනෙටම වඩා නාස්ති වීම අපතේ යාම පවා මේ සමහර විට පිරිවැය හැටියට අපිට සලකන්න පුළුවන්. උදාහරණයක් හැටියට නුවරඑළියේ සිට කොළඹට විශාල එළවලු තොගයක් ප්‍රවාහනය කරනවා නම් සමහර විට බානකොට පටවනකොට ඒ කාලයත් එක්ක සමහර විට විශාල නාස්ති වීම අපතේ යාම ප්‍රමාණයක් ඒ තුල තියෙන්න පුළුවන්. ඒ ප්‍රමාණය පිරිවැයට සමානයි. ඒ නාස්ති වීම අපතේ යාම මේ දරන ව්‍යාපාරික පිරිවැයක් බවට පත් වෙනවා. එහෙනම් මේ වියදමම කියන කොටස අපිට මුදලින් ගණනය කරන්න බැරි සහ වෙනත් ආකාරයකින් මේකට සම්බන්ධ වෙන වියදම් වල එකතුවක් පිරිවැය සිරිස අපි සලකන්න. එතකොට පිරිවැය වැඩි නම් අපි ඒ මාධ්‍ය තෝරගන්න නැතුව වෙනත් ක්‍රමයකට යනවා. එතකොට පිරිවැය කියන්නේ ඒ ප්‍රවාහන මාධ්‍යයට ගෙවන මුදල විතරක්ම නෙවෙයි ඊට අමතර ඒ ආශ්‍රිතව දරන්න වෙන තවත් වක්‍රාකාර පිරිවැයයන් තියෙන්න පුළුවන්. නාස්ති වීම අපතේ යාම පවා අපිට ඒ වගේ දකින්න ලැබෙනවා. එතකොට භාණ්ඩවල මිල වැඩි වීමට මේ පිරිවැය බලපාන නිසා ඊටාම වැදගත්ම සාධකයේ හැටියට අපිට මේ පිරිවැය සලකා බලන්න පුළුවන්. මොකද ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්නකොට අතිශය වැදගත් මේ ගුණාංගයක් වන්නේ පිරිවැය. මතක තියාගන්න දරුවනි, ප්‍රවාහනයේ මූලිකාංගයි ප්‍රවාහනයේ ගුණාංගයි. සාර්ථක ප්‍රවාහන මාධ්‍යයක ගුණාංගයි නිවැරදි අවබෝධ කරගන්න. පහුගිය ප්‍රශ්න පත්‍ර ගණනාවක මේ පිරිවැය කියන එක දාලා තිබුණා ගුණාංගයක්ද මූලිකාංගයක්ද කියලා. එතකොට මේක ආශ්‍රිතව ප්‍රශ්න ගණනාවක් සෑම වසරේකම අපිට දකින්න ලැබෙනවා මේ ආශ්‍රිතව. ඒ නිසා මේ මූලිකාංග සහ ගුණාංග, ප්‍රවාහන මාධ්‍යයක ගුණාංග සහ ප්‍රවාහනයේ මූලිකාංග පිළිබඳ හොඳ නිවැරදි අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. ඊළඟට අපි සැලකිල්ලට යොමු කරන තව දෙයක් තමයි ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගන්නකොට ලොරියක්ද, බස් එකක්ද, ටිපර් රථයක්ද, ඩිමෝ වට්ටෙක්ද කියලා තෝරා ගන්නකොට අපේ ව්‍යාපාර කටයුතු වලට අපි ඊළඟට බර තියෙන තවත් ගුණාංගයක් තමයි වේගය.
වේගය. හරි. සමහර සමහර අමුද්‍රව්‍ය භාණ්ඩ ඉක්මනින් ප්‍රවාහනය කිරීම වැදගත් වෙනවා. නාස්ති වීම, ගුණත්වයේ අඩුවීම ඒට හේතුව. ඒ නිසා වේගයවත් බව ප්‍රවාහනය තුලින් වැයවන කාලය අවම වෙනවා. එතකොට වේගය වැඩි වෙන්න ප්‍රවාහණයට ගතවන කාලය අවම වෙනවා. ඒ තුලින් ප්‍රවාහන කටයුතු කාර්යක්ෂම කරගෙන යන්න පුළුවන් වෙනවා. සමහර විට මේකේ මේ කාලය ප්‍රමාද කිරීමෙන් ඒ භාණ්ඩය සම්පූර්ණයෙන්ම නැෂ්‍ය වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි ගත්තොත් මාළු. මාළු කලට වෙලාවට අපි ප්‍රවාහනය කරන්න ඕන අවශ්‍ය තැන්වලට. සමහර විට අතිශය කාලය ගත වෙනවා නම් අපි ඒකට නැෂ්‍ය වෙන ක්‍රමය පාලනය කරන්න වෙනත් ක්‍රම පාවිච්චි කරනවා. සීතාගාර සහිත මේ සීතකරණ අධිසීතකරණ හරි පාවිච්චි කරලා ඒවා නාස්ති නොවන ආකාරයට ගෙනිය ගන්න. එතකොට අපිට ප්‍රවාහන මාධ්‍ය අපි තෝරගන්නකොට සමහර විට ඒ පහසුකම් තියෙන ප්‍රවාහන මාධ්‍යයන් තියෙන. ඒ පහසුකම් නැති ප්‍රවාහන මාධ්‍යයන් තියෙන. සමහර විට ලොරියකින් ගෙනියනකොට සමහර විට ඒ පහසුකම් සමහර විට නොලැබෙන. සමහර ලොරි තියෙන්න පුළුවන්. එතකොට එවැනි නාස්ති වීමේ අවස්ථා අඩු කරන ක්‍රම පාවිච්චි කරන සීතාගාර සහිත සීතකරණ සහිත ප්‍රවාහන මාධ්‍යයන් යොදා ගන්න අවස්ථා තියෙනවා. එතකොට අපි තීරණය කරන්න ඕන මේක එහෙනම් ඉක්මනින් නරක් වෙනවනම් අපි මේක ඉක්මනින් නරක් වෙන එක පාලනය කරන්න බලාගෙන ඒ පහසුකම් තියෙන ප්‍රවාහන මාධ්‍යයකට අපි යොමු වෙන්න ඕන. ඊළඟට ගුණත්වය අඩු වෙන්න පුළුවන්. සමහර විට ප්‍රවාහනය කිරීමට ගතවන කාලය අනුව භාණ්ඩවල සීරීන්, තැලීම්, පොඩිවීම් වගේ දේවල් වල නිසා ගුණත්වය පහළ යන්න පුළුවන්. එතකොට වේගය හා ආශ්‍රිත දේවල් ඉක්මනින් ගෙනියන්න ඕන. මාළු එළවලු විතරක් නෙවෙයි සමහර විට පළතුරු, මී කිරි වගේ දේවල්. එතකොට වේගය ඊටාම වැදගත් වෙනවා මේ අපි ප්‍රවාහන මාධ්‍ය තෝරගන්න. සමහර විට අපි ප්‍රවාහනය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ අපේට අවශ්‍ය වෙන දේවල් කලට වේලාවට ගෙන්ව ගැනීමට. සේවකයව කලට වේලාවට ගෙන්ව ගැනීමට. නිෂ්පාදිත ද්‍රව්‍ය කලට වේලාවට වෙළඳපොළට යැවීම. අමුද්‍රව්‍ය කලට වේලාවට නිෂ්පාදන ආයතනයට ගෙන්ව ගැනීම. සමහර විට ඍතුමය වශයෙන් ඉල්ලුමක් තියෙන භාණ්ඩ තියෙන්න පුළුවන්. සමහර විට ඒ කාලයන් අනුව ඉල්ලුම වැඩි අඩු භාණ්ඩ තියෙනවා. සමහර දින අනුව තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් නුවරඑළියේ මල් වලට ලොකු ඉල්ලුමක් පවතින දිනයන් තියෙනවා. අපේ රට හුඟක් දුරට මේ පැවතිලා තියෙන්නේ බහු ජීවන රටාවක් ඔස්සේ. හින්දු ජාතිකයන් ඉන්නා, මුස්ලිම් ඉස්ලාම් භක්තිකයන් ඉන්නා, කිතුණු භක්තිකයන් ඉන්නා, විශාල වශයෙන් බෞද්ධ බැතිමතුන් ඉන්නවා. එතන මේ අයගේ සමහර විශ්වාසයන් සාර ධර්ම ඇදහිලි තියෙන ගොඩක් දුරට. මේ විවාහ මංගල කටයුතු වලට දිනයන් තියෙනවා. ඒ දිනයන්ට ගැලපෙන්න විදිහට සමහර විට මේක වෙන්නේ. සමහර විට අපිට ඒ දිනයට පස්සේ මේ භාණ්ඩ වෙළඳපළට ඉදිරිපත් කරලා වැඩක් වෙන්නේ නැහැ. මොකද ඉල්ලුම ශ්‍රිතමය වශයෙන් පවතින ඉල්ලුමට සමහරට දිනේ ඒ දිනවලට වෙන්න පුළුවන්. සමහරට මාසයක් කාල පරිච්ඡේදයක් තියෙන්න පුළුවන්. මාස 3-4ක කාල පරිච්ඡේදයක් තියෙන්න පුළුවන්. මේ කාලවලටයි මේ ඉල්ලුම තියෙන්නේ. එහෙනම් එතකොට අපිට වේගය වැදගත් වෙනවා මේ දිනවලට ඒවා ආරක්ෂිතව ගුණත්වයෙන් අඩු ඉහළ වටිනාකමකට ඒවා ඒ තත්ත්වෙන් ආරක්ෂා කරගන්න නම් අපිට ප්‍රවාහන මාධ්‍යය තෝරා ගන්නකොට අතිශයින්ම වේගය කියන කාලයේ ගුණාංගයේ ඊටාම වැදගත් වෙන කාලය සම්බන්ධ වන නිසා. ඊළඟට දුර ප්‍රමාණය. කොච්චර දුර ප්‍රමාණයක් අපි ප්‍රවාහනය කරනවද මේකේ? දැන් අපි සරල විදියට ගමු. හැම ව්‍යාපාරවලට ආදේශ කරන්න ඉස්සෙල්ලා අපේ පෞද්ගලික කටයුත්තක් දිහා බලමු. කිලෝමීටර් 100ක විතර දුර ප්‍රමාණයක් අපි ත්‍රිවිල් එකක් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මේක අපි ආදේශ කරමු ව්‍යාපාරවලට. එහෙනම් දුර ප්‍රමාණය අපි අණුව දුර ප්‍රමාණය පදනම් කරගෙන අපි තෝරගන්න මාධ්‍ය වෙනස් වෙනවා. එතකොට ඒ අනුව සමහර විට වැය වෙන පිරිවැය වෙනස් වෙන්න පුළුවන්. එතකොට උදාහරණයක් හැටියට භාණ්ඩ ඒකක ප්‍රමාණයක් අපි ප්‍රවාහනය කරනවා නම් කිලෝමීටර් 100ක ප්‍රමාණයකට ඒකක ප්‍රමාණය අනුව අපිට ඒකකයට විදිලා යන ඒකක පිරිවැය පහළ යන්න පුළුවන්. හරි.
දැන් උදාහරණයකට පුත්තලමේ ඉඳලා කොළඹට සිමෙන්ති කොට්ට 500ක් ගෙන්න ගන්නවා නම් අපි සමහර විට සිමෙන්ති කොට්ට 100ක් ගෙන්න ගැනීමට යන ප්‍රවාහන වියදමත් 500ටත් එක සමාන වෙන්න පුළුවන්. එතකොට අපි ඒකක පිරිවැය අර යන වියදමෙන් බෙදනකොට අපිට අර දුර ප්‍රමාණය අතිශය වැදගත් වෙනවා. ඒ අනුව අපි මේ පිරිවැයට බලපානවා. ඒ අනුව අපිට හොඳින්ම තේරෙන කාරණාවක් තමයි ඕනෑම සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහ පරිමාණ ව්‍යාපාරයකට අවශ්‍ය අමුද්‍රව්‍ය, සේවකයෝ, යන්ත්‍රෝපකරණ කලට වේලාවට ගෙන්න ගන්නකොට අපි දුර ප්‍රමාණය ගොඩාක් දුරට සැලකිල්ල ගන්නවා. මේ ගෙන්නන භාණ්ඩවල ආරක්ෂාව, ගුණත්වය විශාල වශයෙන් සැලකිල්ලට භාජනය කරන පිරිවැය ආදී සැලකිල්ලට භාජනය කරනවා. මේ දුර ප්‍රමාණය අනුව අපි තීරණය කරනවා සුදුසුම මාධ්‍ය මේකට මෙන්න මේ මාධ්‍යයි කියලා. එතකොට විකල්ප මාධ්‍යයන් ගොඩාක් තියෙන ප්‍රවාහන මාධ්‍යයක් හැටියට ගොඩබිම් ප්‍රවාහන මාධ්‍යයක් හැටියට මහා මාර්ග ප්‍රවාහනයේ තුලින් තමයි මේ මාධ්‍යයන් ගොඩාක් අපිට තියෙන්නේ. එතකොට ඒ අතරින් සුදුසු මාධ්‍ය තෝරගන්නකොට අපි දුර ප්‍රමාණයත් අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගත යුතුයි. ඒ අනුව දුර ප්‍රමාණය කියන්නේ ප්‍රවාහනයේ මූලිකාංගයක් නොව ගුණාංගයක්. ඒ බව හොඳින් අවබෝධ කරගන්න. ඊළඟට ධාරිතාව. ඒතර ප්‍රවාහන මාධ්‍යයක් අපි තෝරගන්නකොට සැලකිල්ලට භාවිත කරන තවත් වැදගත්ම ගුණාංගයක් තමයි ගුණාංගයක්. ධාරිතාව කියන්නේ ගුණාංගයක් තමයි ධාරිතාව, කැපැසිටි. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ ප්‍රවාහන මාධ්‍යයක් මගින් එක වරකට ගෙන යා හැකි භාණ්ඩ හා මගීන් ප්‍රමාණය. ප්‍රවාහන මාධ්‍යයක් තුලින් වරකට ගෙනියන්න පුළුවන් භාණ්ඩ හෝ මගීන් ප්‍රමාණයට අපි කියනවා ධාරිතාව කියලා. ඒකට මේ ධාරිතාව අනුව අපි තීරණය කරනවා සුදුසු මාධ්‍ය මොකක්ද? ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන ප්‍රමාණය අනුව අපි සුදුසු මාධ්‍ය තෝරගන්නවා. ඒකට ධාරිතාව කියන එකෙන් අදහස් කරන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ සිමෙන්ති කොට්ට 50ක් නම් සමහර විට 50කට ගැලපෙන ලොරියක් වෙන්න පුළුවන්. සමහර විට සිමෙන්ති කොට්ට 200ක් නම් 200ට ගැලපෙන ලොකු ට්‍රක් රථයක් වෙන්න පුළුවන්. එතකොට ඒ අනුව අපි තීරණය කරනවා මේ ප්‍රවාහන මාධ්‍ය තමයි මේකට ගැලපෙන්නේ. එතකොට ඒ අනුව අපි දන්නවා ධාරිතාව කියන එක වැදගත්ම එකක්. මොකද ඒ ධාරිතාව අනුව තමයි ඒකකයක පිරිවැය අපිට බෙදිලා යන්නේ. ගෙනියන්න පුළුවන් ප්‍රමාණය. දැන් උදාහරණයක් හැටියට තෙල් බවුසරයක ගෙනියන්න පුළුවන් තෙල් ලීටර් ප්‍රමාණය කොච්චරද කියලා. එතකොට අපි තෙල් ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි ඒකට ගැලපෙන ධාරිතාව සහිත ප්‍රවාහන මාධ්‍යයකට තමයි අපි යොමු වෙන්නේ. විශාල ලොරි තොග රථ මගින් කුඩා භාණ්ඩ තොගයක් බෙදා හැරීමේ වෑන් රථ වැදගත් වෙනවා. විශාල තොග වශයෙන් භාණ්ඩ බෙදා හරිනකොට ලොරිය වැදගත් වෙනවා. කුඩා භාණ්ඩ තොගයක් බෙදා හරිනකොට වෑන් රථයේ ඩිමෝවට් එක අපිට වැදගත් වෙනවා. ඉතින් ඒ අනුව අපි මේ ගෙනියන්න පුළුවන් අවශ්‍යතාවය අනුව තීරණය කරන වඩාත්ම සුදුසු ප්‍රවාහන මාධ්‍ය මොකද්ද කියන එක. ඊළඟට වැදගත් වෙන තව මූලික කොටසක් තමයි සුරක්ෂිත බව. සුරක්ෂිත බව කියන්නේ ආරක්ෂාව කිව්වත් ඒකේ වරදක් නැහැ. එතකොට මේ ප්‍රවාහනය කරන භාණ්ඩය හෝ මගිය ආරක්ෂාකාරීව ගමනාන්තය දක්වාම ගෙන යා හැකි විය යුතුයි. ඒක තමයි මේ අදහස් කරන දේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් මේ ඇපල් ප්‍රවාහනය කරනවා නම්, මිදි ප්‍රවාහනය කරනවා නම්, පළතුරු ප්‍රවාහනය කරනවා නම්, එතකොට ආනයන අපනයන කටයුතු වලදී මේකට පාවිච්චි කරන්නේ ගුවන් යානාව. ඒකට හේතුව තමයි එතකොට මේ ආරක්ෂාව තමයි එතෙන්ට සම්බන්ධ කරලා තියෙන්නේ. රෝගියෙක් ප්‍රවාහනය කරනවා නම් ගිලන් රථයක් මේකට පාවිච්චි කරන්නේ. එහෙනම් ඒ ප්‍රවාහනය කරන වස්තුවට අදාළ ආරක්ෂාව මූලික වශයෙන් සලකන නිසා. ඒ අනුව අපිට පේනවා මේ ප්‍රවාහන මාධ්‍යයක් අපි තෝරගන්නකොට අපේ ව්‍යාපාර කටයුතු වල තෝරගන්නකොට සුරක්ෂිත බව වැදගත් සාධකයක් ලෙස අපි සලකනවා. ඒ අනුව අපි භාණ්ඩය හෝ මගිය ආරක්ෂාකාරීව ගෙන යාමට සමහර විට මෙහිදී
වෙනත් ප්‍රවාහන ක්‍රම වලින් පුළුවන් අඩු පිරිවැයක් යටතේ ප්‍රවාහනය කරන්න. උදාහරණයක් හැටියට ගත්තොත් නැවකින් භාණ්ඩ ආනයන හෝ අපනයනය කරනකොට ඒකකයක පිරිවැය ඊටම පහළයි. ඊටම පහළයි. ඒ නිසා අඩු පිරිවැයකට විකුණුම් මිල ලකුණු කරන්න පුළුවන් වෙනවා මේ ආරක්ෂාව කියන සුරක්ෂිත බව කියන සංකල්පයේ සැලකිල්ලට නොගත්තොත්. එතකොට එහෙම තියෙද්දි ඒ කියන්නේ නැවකින් භාණ්ඩ ප්‍රවාහනය කරන්න හැකියාව තියෙද්දි මේ ව්‍යාපාරිකයා තීරණය කරනවා ගුවනින් භාණ්ඩ ප්‍රවාහනය කරන්න. අපි දන්නවා ගුවන් ප්‍රවාහනයේ ගාස්තුව වැඩි. ගුවන් ප්‍රවාහනයේ ගාස්තුව වැඩි. ඒකක පිරිවැය ඒ නිසාම වැඩි. එහෙනම් විකුණුම් මිල ඒ නිසාම වැඩි. එහෙනම් ප්‍රවාහන මාධ්‍යයක් හැටියට අපි තෝරාගත්තා නම් නැව ඒකකයක පිරිවැය ඉතා අඩුයි. නමුත් එහෙම තියෙද්දි සමහර ව්‍යාපාරිකයෝ තීරණය කරනවා අපි භාණ්ඩ ගෙන්නන්නේ භාණ්ඩ අපනයනය කරන්නේ ගුවනින් කියලා. එහෙනම් ඇයි එහෙම වෙන්න හේතුව? ඒකට හේතුව තමයි එතකොට අනිකුත් සාධකයන්ට වඩා මෙහිදී සමහර විට එයා සලකා බලන්නේ ආරක්ෂාව. සමහර ඒ ආශ්‍රිතවම සම්බන්ධ වෙන වේගය නිසාම ආරක්ෂාවත් සමහර විට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාරිකයා කියන එකෙන් සමහර විට මේ සාධක ඔක්කොංගෙම සම්මිශ්‍රණයක් අරගෙන මේ ව්‍යාපාරයට ගැළපෙන ප්‍රවාහන ක්‍රමය තමයි යා තීරණයට යොමු වෙන්නේ. ඒතකොට ආරක්ෂාව මූලිකව සැලකිල්ලට ගන්නවා නම් රෝගියෙක් ප්‍රවාහනය කරන්න ගිලන් රථයක් යොදා ගන්නවා. සමහර විට මේ රෝගියාව සමහර විට වෙනත් රටකට යවන්න වෙනවා නම් ඒකටත් ගැළපෙන ප්‍රවාහන මාධ්‍යයකට යන්න වෙනවා. දැන් ගිලන් රථයේ ගොඩබිම් ප්‍රවාහනය සඳහා යොදාගත්තා වුණාට දූපතක් ආශ්‍රයෙන් තියෙන අපේ රටකට එතකොට ගිලන් රථය පාවිච්චි කරන්න බෑ විදේශ රටකට යන්න. එහෙනම් එතකොට එතන ඒ රෝගියා ගෙනියන දුර ප්‍රමාණයත් සැලකිල්ලට ගන්නවා, ආරක්ෂාව සැලකිල්ලට ගන්නවා, පිරිවැය සැලකිල්ලට ගන්නවා. මේ ඔක්කොංගෙම ඉක්මනින් ආරක්ෂාව මාස ගණන් බලවල ඉන්න පුළුවන් කමක් නැතිනම් ටක් ගාලා ඉක්මනට ගෙනියන්න පුළුවන් ක්‍රමයකට අපි යොමු වෙන්න ඕනේ. මේ අනුව තමයි අපි තීරණය කරන්නේ මේකට මොන ප්‍රවාහන ක්‍රමයේද තීරණය කරන්න කියලා. ඒ අනුව අපි දන්නවා උචිත ප්‍රවාහන ක්‍රමයක් තෝරා ගන්නකොට සලකා බලන කරුණු ගණනාවක් අපි අධ්‍යයනය කළා. භාණ්ඩයේ ස්වභාවය මූලිකව බලනවා. භාණ්ඩයේ ස්වභාවය භාණ්ඩයේ දිගුකල් පවතින භාණ්ඩයක්ද, භාණ්ඩයේ ඝන ද්‍රව්‍යයක්ද, ද්‍රව ද්‍රව්‍යයක්ද, ද්‍රවයක් නම් ගැලපෙන්නේ ඒකට, කනිජ තෙල් නම් ඒකට, මේ හාල් පිටි සීනි නම් ඒකට ගැලපෙන විදියකට, සහ ඉක්මනට ප්‍රවාහනය කරන්න ඕන මල් වගේ දෙයක් නම් තව මොකද්ද ප්‍රවාහන ක්‍රමය, ඊළඟට භාණ්ඩයේ බර ප්‍රමාණය, බරින් අධික නම් අපි නැව් පාවිච්චි කරනවා. සමහර විට බරින් අඩු නම් ගුවන් යානාව පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි තීරණය කරනවා භාණ්ඩයේ ස්වභාවය අනුව සමහර විට ඒක තීරණය වුණේ. අතනදී බරින් අධික භාණ්ඩයක් ආවා නම් නැව පාවිච්චි කරනවා. ගුවන් යානය අපි ඒ සඳහා පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මේ බර ප්‍රමාණය, වටිනාකම, භාණ්ඩයේ වටිනාකම අනුව අපි මේ ප්‍රවාහන මාධ්‍ය මොකක්ද කියලා තෝරගන්නවා. ඊළඟට අපි කිව්වා මේ ගමනාන්තය දක්වා ගෙනියන්න පුළුවන්ද කියන එක. එතකොට අපි කැමති නැහැ, ව්‍යාපාරිකයෙක් කැමති නැහැ භාණ්ඩයක් අවශ්‍ය තැනට ගෙනියනකොට ප්‍රවාහන මාධ්‍යයන් කීපයක් යොදා ගන්න. ප්‍රවාහන මාධ්‍යයන් කීපයක් යොදා ගන්න. ලොරියයි, ටිපර් එකයි, කරත්තයයි, පයින්ුයි, කරීතියන් ඇදගෙන යන්න මේ ක්‍රම ගොඩක් තියෙනවා. එතකොට මේ ක්‍රම ඔක්කොම පාවිච්චි කරන්න කැමති නැහැ. උඟා දුරට උත්සාහ කරන්න යන්නේ පටවන්න වෙනම ගාස්තුවක් සමහර විට වැඩි වෙන්න පුළුවන්. බෑම සඳහා වෙනම ගාස්තුවක් අය වෙන්න පුළුවන්. එතකොට එකම ප්‍රවාහන මාධ්‍යයක් තෝරාගත්තා නම් සමහර විට මේ අමතරව දරන්න වෙන පිරිවැය ඔක්කොම පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා Taman සිටින ස්ථානයේටම ප්‍රවාහන මාධ්‍යයෙන් ගෙන්වා ගන්න පුළුවන් නම් අපි යොමු වෙනවා අන්න ඒ ප්‍රවාහන මාධ්‍ය මොකද්ද? ඒ කියන්නේ ගමනාන්තය දක්වා, ගමනේ පටන් ගත්ත තැන ඉඳලා අවසානයේ දක්වාම ඉවර කරන්න පුළුවන් ප්‍රවාහන මාධ්‍යයන් මේකට ගැලපෙනවද කියන එක සමහර විට ගමනාන්තය දක්වා ගෙනියන්න බැරි ප්‍රවාහන මාධ්‍යයන් තියෙනවා. එතකොට අපි මේ ව්‍යාපාරිකයා හැටියට තීරණය කරනවා
ගමනාන්තය දක්වා වඩාත්ම සුසු ප්‍රවාහන මාධ්‍ය මොකක්ද කියන එක. ඊළඟට ආයෙත් අපි කතා කරනවා පිරිවැය කියන එක. පිරිවැය සැලකිල්ලට ගන්නවා ප්‍රවාහන තීරණය කිරීමට. එතකොට මේ කරුණු එකින් එකට සමහර විට නොගැලපෙන්න පුළුවන්. දැන් සමහරට පිරිවැය අධික වුණත් ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්න අවස්ථා තියෙනවා. අවශ්‍යතාවය අනුව ඒක බල ඉන්න බෑ. උදාහරණයක් ඇටියට පිරිවැය අධිකයි කියලා වෙනත් ප්‍රවාහන ක්‍රමයක් මේ තිබුණා වුණාට සමහරට පිරිවැය අධික ක්‍රමයට යොමු වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. දැන් කුරියර් ප්‍රවාහන සේවය තියෙනවා. එතකොට අපිට සමහර විට ඒකට යොමු වෙන්න පුළුවන්. යොමු වෙන්න වෙනවා. අවශ්‍යතාවය අනුව. එතකොට තැපෑලෙන් යැවිය නොහැකි භාණ්ඩ ප්‍රමාණයක් ඊට ඉක්මනින් අපිට ආරක්ෂිතව යවන්න පුළුවන් ක්‍රමය අපි පාවිච්චි කරන කුරියර් ක්‍රමයේ ලෙස. එතකොට සමහර විට ඊට වඩා අඩු ක්‍රම තියෙන්න පුළුවන්. නමුත් අපි ඉක්මනින් යැවීමේ කියන අවශ්‍යතාවය මත එතනදී පිරිවැය අවශේෂ සාධකයක් බවට පත් වෙනවා. එතකොට පිරිවැය ප්‍රධාන සාධකයක් බවට පත් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම පිරිවැය නොසලකා හැරලා අවශ්‍යතාවය අනුව සුදුසු මාධ්‍ය තෝරගන්නකොට පිරිවැය කියන එක වෙනස් සාධකයක් බවට අපිට ලං වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. එතකොට වේගයත් ඒ හා සමානවමයි. එතකොට වේගයේ සමහර විට ඉක්මනින් ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා නම් අපි වේගවත් ක්‍රමයකට යොමු වෙනවා. මෙතනදී ළමයි අපේ දරුවෝ හුඟා දුරට වරද්දා ගන්න කොටසක් තමයි සමහර විට සාර්ථක ප්‍රවාහන මාධ්‍යයක කරුණු 4ක් ලියන්න ගියවහම මේ ඉක්මනින් යා හැකි වීම වේගවත් වීම. සමහර විට මේ කරුණු දෙකක් හැටියට ලියනවා. කරුණු එකයි. ඉක්මනින් යා හැකි වීමයි ඉක්මනින් ගෙන යා හැකි වීමයි වේගවත් බවයි කියන්නේ එකම කරුණක්. එතකොට මේ උත්තර ලියනකොට හුඟා දුරට වැඩි අවධානයක් යොමු කරන්න මම ලිව්වේ එක කොයිතරම් දුරට උත්තරේට මේ සමාන කරුණුද කියලා. අපි කරුණු හැටියට ලකුණු දෙනකොට කවදාවත් මේ වේගවත් වීමයි ඉක්මනින් යා හැකි වීමයි නැත්නම් වැය වෙන කාලේ අවම වීමයි කියන එක උත්තර දෙකක් වෙන්නේ නැහැ. ඒක නිසා අර සමාන උත්තර ලිවීමේ මේ ප්‍රවණතාවයක් දකිනවා අපි. ඉතින් ඒක නිසා ඔය සමාන උත්තර කරුණු දෙකක් තුනක් හැටියට ලිවීමේ ක්‍රමය නිසා අර අපි බලාපොරොත්තු වෙන සාධාරණ මට්ටම් ගොඩාක් දුරට ලැබෙන්නේ නැහැ. උංගා දුරට අපි සරල විදිහට කියනවනේ සාර්ථක ප්‍රවාහන මාධ්‍යයක ගුණාංග 4ක් සඳහන් කරන්න කියලා කිව්වහම අපිට පුළුවන් බොහොම ලස්සනට මාධ්‍යයන් 4ක් ලියන්න. මෙතන මේ 4 සඳහන් කරනකොට අපි වේගය කියලා වේගවත් වීම කියලා එක පැත්තකින් ලියලා තව කරුණක් හැටියට ලියන අඩු කාලයකදී ප්‍රවාහනය කළ හැකි වීම. නැත්නම් ප්‍රවාහන කාලය අවම වීම කියන. ඒතකොට කරුණු දෙකක් නෙවෙයි ඒක. එක කරුණක්. ඉතින් ඒක නිසා මේ උත්තර ලිවීමේ පිළිමේදී පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ උත්තර වලට සමාන උත්තර කොයිතරම් දුරට අපි ලිය වෙනවද කියලා. ඒතකොට වේගවත් වීම කියන්නේ. ඒතකොට වේගය කියන එක මම ඉස්සලා කිව්වා වගේ ගොඩාක් වැදගත් වෙනවා. මොකද ඉක්මනින් ප්‍රවාහනය කරන්න අවශ්‍ය වෙනවා. භාණ්ඩවල ගුණත්වය ඒ ආකාරයෙන් ආරක්ෂා කරගන්න. ගුණත්වයේ අඩුවීම පාලනය කරගන්න. ඊළඟට නරක වීම, නැස්ය වීම පාලනය කරගන්න හුඟක් දුරට වේගයේ වැදගත් වෙනවා. ඒතකොට වේගවත් ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි. දැන් කාලීන අවශ්‍යතාවය අනුව අපිට මම පෙරදිත් සඳහන් කළා වගේ මේ ශ්‍රිතමය ඉල්ලුමක් පවතිනකොට සමහර විට අපිට විවාහ මංගල්‍ය වලට මල් වලට ලොකු ඉල්ලුමක් ඒ කාලේ පැවතින. එහෙනම් අපි ඒකට යොමු වෙන්න ඕන මේ ඒ ඉල්ලුමට සරිලන භාණ්ඩ සපයනවා නම් අපේ ඉක්මනින් ඒවා කාල ප්‍රමාදයකින් තොරව ගුණාත්මක මට්ටමකින් ඒවා සපයා දීම සඳහා වේගය අතිශය වැදගත් වෙනවා. එතකොට මේ ඊළඟ දුර ප්‍රමාණය අපි කොයිතරම් දුරක දැන් සේවකීන් ගෙන්නන්නේ එක්තරා නගරයක ඉඳලා කර්මාන්තශාලාව දක්වාද? එහෙනම් අපිට වැදගත් වෙනවා මේ ඒකට ගැලපෙන ප්‍රවාහන ක්‍රමේ තෝරගන්න. අමුද්‍රව්‍ය ගෙන්නන්නේ කර්මාන්තශාලාවට කුමන ස්ථානයේ සිට කර්මාන්තශාලාව දක්වාද? සමහර විට වරායේ සිට මේ කර්මාන්තශාලාව දක්වා අමුද්‍රව්‍ය ගෙන්නනවා වෙන්න පුළුවන්. ඊළඟට ගුවන් තොටුපළේ සිට අමුද්‍රව්‍ය කර්මාන්තශාලාවට ගෙන්නනවා වෙන්න පුළුවන්. එතකොට අපි තීරණය කරන්න ඕන දුර ප්‍රමාණය. එතකොට මේ දුර ප්‍රමාණයට ගැළපෙන මාධ්‍යයක් වෙන්නත් ඕනේ. එතකොට ඒ දුර ප්‍රමාණය අනුව අපි මාධ්‍යයේ සමහර විට පිරිවැය වෙනස් වෙන්නත් පුළුවන්. සමහර විට ඒකක ප්‍රමාණය. එතකොට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ධාරිතාව ගෙන යහ හැකි
ඒකක ප්‍රමාණය. එතකොට ඒකක ප්‍රමාණය සැලකිල්ලට භාජනය ගත්තාම පිරිවැය පාලනය කරනවා. එතකොට මේ කියන ගුණාංග ටික මේ ප්‍රවාහනයේ මූලික ගුණාංගයන් ටික එකිනෙකට සම්බන්ධයි සමහර විට. කරුණු හැටියට තිබුණා. සමහර විට අපේ අවශ්‍යතාවය අනුව අපි තීරණය කරනවා මේකට ගැළපෙන මාධ්‍ය මේකයි කියලා. එතකොට ඒ සාධක ගණනාවක එකතුවකින් අපි සමහර විට තීරණය කළොත් මේක තමයි මම තෝරගන්න හොඳම ප්‍රවාහන මාධ්‍ය කියලා තීරණය කරපුවාම අර කරුණු ඔක්කොංගෙම එකතුවකින් නිර්මාණය අපිට ගොඩනගෙන. එතකොට ව්‍යාපාරයේ බලාපොරොත්තු වෙන ඉලක්කයේ වෙත පහසුවෙන් යන්න පුළුවන්. නිෂ්පාදනය වැඩි කිරීම වෙන්න පුළුවන්. ලාභ පරිමාව උපරිම කිරීම වෙන්න පුළුවන්. වෙළඳ ප්‍රමාණය උපරිම කිරීම මේ සියලුම කාරණා වලට යොමු වෙන්න අපට අවස්ථාව ලැබෙනවා. අන්න ඒ අපි කතා කරපු ප්‍රවාහනයේ ගුණාංග සියල්ල සාකච්ඡාවට භාජනය කිරීමේ. ඊළඟට අර පෙරදී සඳහන් කළා වගේ ඒකක අපි ගෙනියන්න බලාපොරොත්තු වෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය සමහර විට ව්‍යාපාරයට අවශ්‍ය වෙන khනිජ තෙල් වෙන්න පුළුවන්. නිෂ්පාදන ව්‍යාපාරයක නම් සමහර විට යන්ත්‍රෝපකරණ සේවකයන් වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න ගැටලුවක් නැහැ. සේවකේ වුණත් අදාළයි. බස් රථයක ගෙන යා හැකි සේවක සංඛ්‍යාව. එතකොට ඒ සේවක සංඛ්‍යාව කියන්නේ ධාරිතාව. බස් එකකින් එකවර ගෙනියන්න පුළුවන් මගින් සංඛ්‍යාව කියන්නේ ධාරිතාව. එතකොට බස් එකකින් යන්න පුළුවන් 25 නම් අපි ඒකට කියන ධාරිතාව කියලා. එතකොට ඒ අනුව අපි සුදුසු ප්‍රවාහන මාධ්‍ය මොකක්ද කියලා තීරණය කරනවා. මේ කරුණු සියල්ලම සැලකිල්ලට අරගෙන අපි තීරණය කරනවා මෙන්න මේක තමයි අපේ ප්‍රවාහන මාධ්‍යයේ මේ තෝරගන්නේ කියලා. සමහර විට අවසාන නිගමනයට අපි යොමු වෙන්න කරුණු ගණනාවක් සැලකිල්ලට භාජනය ගත්තා. ඒ වගේම තවත් තියෙනවා සැලකිල්ලට භාජනය කරන අපි හැබැයි වැඩි වැදගත්කමක් නොදක්වන කරුණුත්. සමහර අවස්ථාවල ඒවා වැදගත් කරුණු හැටියට සැලකෙන අවස්ථා හිටිනවා. උදාහරණයකට නීතිමය තත්ත්වය. ප්‍රවාහන මාධ්‍ය තෝරගන්නකොට නීතිමය තත්ත්වය කියන එකත් මේ වැදගත් කරුණක් හැටියට අපි දකිනවා. සාමාන්‍යයෙන් ඉතින් ව්‍යාපාරයක් නීත්‍යානුකූලව කටයුතු වල යෙදෙන ස්වභාවයක් තියෙනවා නම් එතෙන් ඉඳලා නීත්‍යානුකූල නොවන ක්‍රමවලට යොමු වෙන්නේ නැති නිසා අවශේෂ කරුණක් හැටියට මේක සලකන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තාම මේ මිරිස් වගේ දේවල් පොදු ප්‍රවාහන ක්‍රමයේ පාවිච්චි කරන්නේ නැහැ. දුම්රිය නැත්නම් මේ ළංගම බස් නැත්නම් පෞද්ගලික මගී ප්‍රවාහන යෙදෙන බස්වල මිරිස් කුඩු නැත්නම් මිරිස් අමු මිරිස් වේලිච්ච මිරිස් ප්‍රවාහනය කරන්නේ නැහැ. හේතුව ඒක ප්‍රවාහන නීති රීති වලට අනුකූලවම තහනම් දෙයක් වෙන නිසා. ඉතින් එතකොට නීතිමය තත්ත්වයක් සැලකිල්ලට ගන්නවා. එතකොට සමහර විට සමහර භාණ්ඩයන් තියෙනවා ඒවා ප්‍රවාහනය කිරීමට අවසර නැහැ. රතිඤ්ඤා පුපුරණ ද්‍රව්‍ය අවසර ගන්න ඕන පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහණයට ඒ වගේම පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහණයට සඳහා වෙනමම මේ ප්‍රවාහන ක්‍රමයක් ඒ පුජ්‍යලයා පවත්වාගෙන යන්න. පොදු ප්‍රවාහන ක්‍රමවල පාවිච්චි කරන්න බෑ. එතකොට මෙන්න මේ කියන නීතිමය කරුණු සුරක්ෂිත බව, පිරිවැය, ධාරිතාව, භාණ්ඩයේ ස්වභාවය මේ කරුණු සියල්ලම තීරණය කරලා මේ පුජ්‍යලයා යොමු වෙනවා මේ ව්‍යාපාරිකයා යොමු වෙනවා ප්‍රවාහන මාධ්‍යයක් මෙන්න මේ ප්‍රවාහන මාධ්‍යයට අපි යොමු වෙනවායි කියලා තීරණය ගන්නවා. ඉතින් ඒ අනුව අපි ප්‍රවාහනයක ගුණාංග ගැන අවධානය යොමු කරන්න. එතකොට අවධානය යොමු කරනකොට අපිට එක එක ලක්ෂණ අපි ප්‍රවාහනය කරන භාණ්ඩ ප්‍රමාණය අනුව භාණ්ඩවල ස්වභාවය අනුව අපි තීරණය වෙනවා. ඒ අනුව අපිට තීරණය කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ සැලකිල්ලට යොමු කරමු ප්‍රවාහන ක්ෂේත්‍රයේ වර්තමාන ප්‍රවණතා. අලුතෙන් ඇති වෙලා තියෙන වෙනස්කම් කියන එක තමයි මේ ප්‍රවණතා කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට ප්‍රවාහන ක්ෂේත්‍රයේ මේ වර්ධනය වෙමින් පවතින විකාශනය වෙමින් පවතින ප්‍රවණතාවයන් අලුත් නැඹුරු වීම ගොඩක් තියෙනවා. අපිට අත්දකින්නත් ලැබෙනවා මේ එදිනදා ජන ජීවිතය තුළ. එකකින් එක ප්‍රවාහන මේ ප්‍රවණතාවයක් තමයි උමන් මාර්ග මේ ව්‍යාප්ත වීම. උමන් මාර්ග
හුඟක් දුරට උමන් මාර්ග කියන එකෙන් අදහස් කරන්නේ තදබදයේ වැඩි නගරාසන්න ප්‍රදේශවල තදබදය අඩු කිරීම සඳහා භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට උමන් මාර්ගයක් පවතින මහා මාර්ගයට යටින් උමන් මාර්ග ඇති කරන ක්‍රමයක් තියෙනවා. එතකොට ඒකෙන් මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අලුත් ප්‍රවණතාවයක් ලෙස හඳුන්වන්න පුළුවන්. භූමියෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. මාර්ග තදබදය අඩු කරන්න පුළුවන්. මේ දියුණු නගරවල භූමියෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා මේ උමන් මාර්ග ක්‍රමය ව්‍යාප්ත වෙමින් පවතිනවා. බොරැල්ල නගරයේ ආශ්‍රිතව, නුවර නගරයේ ආශ්‍රිතව, කඩවත නගරයේ ආශ්‍රිතව බොහෝ විට අපිට මේ උමන් මාර්ග මොනතරම් දකින්න ලැබෙනවා. මේ නුවර ආශ්‍රිතවත් අපිට දකින්න ලැබුණා මේ මෑත කාලේ. ඊළඟට ගුවන් පාලම් ඉදිකිරීම. තව වැදගත් ප්‍රවණතාවයක් තමයි එතකොට අපි දන්නවා මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වැදගත් ප්‍රවණතාවයක් ලෙස උමං මාර්ග ව්‍යාප්ත වීම. තව එකක් තමයි ගුවන් පාලම් ඉදිකිරීම. අපි දකිනවා හුඟක් දුරට ඒකත් නගරාශ්‍රිතව ජනයාගේ සංකීර්ණ වීම මත නගර තදබදයක් පවතින විට පවතින මහා මාර්ගවලට හෝ මේ දුම්රිය මාර්ගවලට ඉහළින් යන ගුවන් පාලම් ඉදිකරන ස්වභාවයක්. එතකොට සමහර විට දුම්රිය මාර්ගය හරස් අතට ඒ උමන් මාර්ගයේ තියෙන්න පුළුවන්. ඒ වගේම ගුවන් පාලම දකින්න ලැබෙනවා. සමහර විට නගරයේ ආශ්‍රිත මහා මාර්ගය ආශ්‍රයනුත් මේවා තියෙනවා. එතකොට දුම්රිය මාර්ග හරහා තියෙනවා. ඒ වගේම මහා මාර්ග හරහා මේ ගුවන් පාලම් ඉදිවීම තියෙනවා. එතකොට මේක වර්තමානයේ දකින්න ලැබෙන ප්‍රවාහන ක්ෂේත්‍රයේ තව ඉදිරියට යාම ප්‍රවණතාවයක් ලෙස මේ ගුවන් පාලම් ක්‍රමය හඳුනා දෙන්න පුළුවන් වෙනවා. අපි ඒක නිතර දියුණු නගර ආශ්‍රිතව ඕනතරම් මෙයා දකින්න ලැබෙනවා. ඊළඟට තව ප්‍රවණතාවයක් තමයි අධිවේගී මාර්ග ඉදිකිරීම. අධිවේගී මාර්ග ඉදිකිරීම. දැන් දකිනවා හුඟක් දුරට අපි ප්‍රධාන අධිවේගී මාර්ගය සලාම තිබුණා. කොළඹ මාතර දක්වා අධිවේගී මාර්ගයක් අපිට දකින්න ලැබුණා. ඊළඟට කටුනායක කොළඹ සම්බන්ධ කරගත්ත අධිවේගී මාර්ගයක් අපිට දකින්න ලැබුණා. ඊළඟට ඒවා තව ප්‍රදේශවලට ව්‍යාප්ත වෙමින් අධිවේගී මාර්ගයන් ව්‍යාප්ති වීමක් දකින්න ලැබෙනවා. එතකොට මේ අධිවේගී මාර්ග කොහොමද අපේ මේ නව ව්‍යාපාර ප්‍රවණතාවයක් උනේ කියන එකට වඩා ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ප්‍රමාණය උමන් මාර්ග ව්‍යාප්තිය නිසා, ගුවන් පාලම් ඇතිවීම නිසා, අධිවේගී මාර්ග දැනීම නිසා පවතින ව්‍යාපාර දියුණු වීමට, අලුත් ව්‍යාපාර ඇතිවීමට, තිබෙන ව්‍යාපාර පුළුල් වෙලා නවීකරණය වෙලා ඉදිරියට යන අවස්ථා ඕන තරම් මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ආශ්‍රිතව අපිට දකින්න ලැබෙනවා. ඊළඟට තව මේ අධිවේගී මාර්ගයන් සමහර විට එකිනෙකට සම්බන්ධ වෙන ස්වභාවයකුත් දැන් දකින්න අපිට ලැබෙනවා. මේ පසුව ඇති වෙන මාර්ග සියල්ලම එක මාර්ගයකට පිවිසීමෙන් විශාල ප්‍රදේශයක් ආවරණය වන ආකාරයෙන් අධිවේගී මාර්ගයන් ඉදි වෙනවා. එතකොට සමහරට කඩවත නගරය වෙන්න පුළුවන්, කෙරොළපිටිය නගරය වෙන්න පුළුවන්. ඒ ආශ්‍රිතව ඒ සියලුම අධිවේගී මාර්ගයන්ට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් ස්වභාවයක් දැන් ඉදිරියේදී ඇති වෙමින් පවතිනවා. ඒක එතකොට අධිවේගී මාර්ග ඉදිකිරීම කියන එක මේ මෑත කාලේ ලංකාවට ඔක හඳුන්වලා දෙන්න උත්සාහ කරේ 1960 ගණන් වල වුණාට නමුත් මොන හේතු නිසා වර්තමානයේ අපිට අධිවේගී මාර්ගයන් විශාල වශයෙන් ව්‍යාප්ත වෙන ස්වභාවයක් අපිට දකින්න ලැබෙනවා. ඊළඟට තවත් මේ ප්‍රවණතාවයක් තමයි විදුලි මෝටර රථ යොදා ගැනීම. එතකොට ප්‍රවාහන ක්ෂේත්‍රයේ මහා මාර්ග වෙන්න පුළුවන්, දුම්රිය මාර්ග වෙන්න පුළුවන්, ගුවන් මාර්ග වෙන්න පුළුවන්, ජල මාර්ග වෙන්න පුළුවන්. මේ සියලුම ක්ෂේත්‍රයන් ආවරණය වෙන විදිහට. එතකොට මම
පෙරදි කතා කරපු උමන් මාර්ග, ගුවන් පාලම් ඉදිකිරීම, අධිවේගී මාර්ග ඉදිකිරීම, විදුලි දුම්රිය, විදුලි මෝටර රථ යොදා ගැනීම මේවා කෙලින්ම ඍජුවම මහා මාර්ග ප්‍රවාහනයේ ආශ්‍රිත නව ප්‍රවණතා. එතකොට ඊට අමතරව අපි පරිසර හිතකාමී ශක්ති පද්ධති භාවිතා කිරීමට යොමු වෙලා තියෙනවා. දැන් මේ හුඟක් දුරට මේ වර්තමාන තත්ත්වයට එක්ක අපිට දකින්න ලැබෙන දෙයක් තමයි මේ හැම ව්‍යාපාරයක්ම පරිසර හිතකාමී විදිහට තමුන්ගේ ව්‍යාපාර කටයුතු වලට යොමු වෙන්න ඕනේ. මේ පරිසර හිතකාමී විදිහට මේ හරිත සංකල්පයේ මූලික කරගත්ත පරිසර හිතකාමී. දිය ඇල්ලක් තියෙනවා නම් දිය ඇල්ලට හානි නොවන, කන්දක් තියෙනවා නම් කන්දට හානි නොවන, ස්වභාවික ගති ලක්ෂණ පවතින භූමියක් නම් ඒ භූමියට හානියක් නොවන ආකාරයෙන් ව්‍යාපාර කටයුතු සිදු කරනවා. එතකොට මේ මෙන්න මේ පරිසර හිතකාමී තත්ත්වයට යොමු වෙන ස්වභාවයක් දකින්න ලැබුණා. දැන් අධිවේගී මාර්ග වුණත් හුඟක් දුරට මේ ආරම්භයට වඩා වර්තමානයේ පරිසර හිතකාමී ස්වභාවයක්. කුඹුරු නම් කුඹුරු ගොඩ කරන්නේ නැතුව කුඹුරු උඩින් කණු මත දිවෙන මාර්ග ඉදි කරන්න පටන් ගත්තා. එතෙන් ඇලදොළවල් වල ගම් අතුරු නොයෙකුත් දේවල් අනවශ්‍ය ලෙස පාලනය කරන්න උත්සාහ කරන්නේ නැති ස්වභාවයකට යොමු වෙන්න ගත්තා. මේවා තමයි පරිසර හිතකාමී දේවල් වලට යොමු වීම. සමහර විට මහා මාර්ග ප්‍රවාහනයේදී ඉවත දමන ද්‍රව්‍ය නිසා විශාල වශයෙන් පරිසර හානි සිද්ධ වෙනවා. විශාල වශයෙන් කැලෑලි බෙහෙලි කිරීම නිසා පරිසරයට හානි සිද්ධ වෙනවා. එතකොට මේ කැලෑ හෙලි පෙහෙලි කරන්නේ නැතුව පරිසරවලට හානියක් නොවන ආකාරයෙන් කටයුතු කරන්න යොමු වීමේ ප්‍රවණතාවයක් අපිට දකින්න ලැබෙනවා. එතකොට මේ කියන කාරණා මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ මහා මාර්ග ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා. ඊට අමතරව අපිට දුම්රිය ප්‍රවාහනය සම්බන්ධයෙන්ුත් නව ප්‍රවණතාවයන් තියෙනවා. ඒව තමයි සමහර විට අපි දකිනවා නිතරම මහා මාර්ග ප්‍රවාහනයේ දකිනා වගේම මේ දුම්රිය ප්‍රවාහනයේදී පෙරට වඩා දුම්රිය නැවතුම්පළවල් වෙනත් ව්‍යාපාර ආශ්‍රිත හා සම්බන්ධ කරගන්න අවස්ථා තියෙනවා. සමහර විට වෙළඳ සැල් ඒක ඇතුලේ තියෙනවා. සමහර විට මේ වෙනත් සේවා ලබා ගැනීමේ පහසුකම් ඒ තුල ඇතුළත් කරලා තියෙනවා. ඒක නිසා අර පෙර තිබුණු තත්වයට වඩා වෙනත් මහජන අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් පහසු ස්ථානයක් බවට පරිසර හිතකාමී ලස්සන අලංකාර ලෙස වෙනත් පහසුකම් තියෙන තැන් බවට දුම්රිය නැවතුම්පළවල් පත් කරන ප්‍රවණතාවයක් දකින්න ලැබෙනවා. එතකොට ඒකත් මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවයක් ලෙස අපිට හඳුන්වා දෙන්න පුළුවන් වෙනවා. ඊළඟට තිබුණු දුම්රිය මාර්ගයන් පුළුල් කළා. තනි දුම්රිය මාර්ග ද්විත්ව දුම්රිය මාර්ග බවට පත් කරලා තියෙනවා. ද්විත්ව දුම්රිය මාර්ගයන්, ඒ කියන්නේ මාර්ග දෙකක් තියෙන දුම්රිය මාර්ග තුනක් බවට පත් කරලා තියෙනවා. ඒවා කෙටි දුර ප්‍රමාණයක් වෙන්න පුළුවන්. නමුත් ඒකත් අද වර්තමානයේ ප්‍රවණතාවයක් හැටියට අපිට ලබනවා. කලින් තිබුණු දුම්රිය ප්‍රමාණයට වඩා තව දුම්රිය ප්‍රමාණයක් දික් කිරීමක් අපිට ලැබෙනවා. කතරගම දක්වා දුම්රිය දීර්ඝ කළා. මෙතෙක්කල් පාවිච්චි නොකරපු මේ දුම්රිය මාර්ග පාවිච්චි කරන්න පටන් ගත්තා. උතුරු නැගෙනහිර දුම්රිය යලි ආරම්භ කරන්න මන්නාරම දක්වා මැදවැට්ටිය සිට කංකසන්තුරිය දක්වා දුම්රිය මේ භාවිතා කරන්න පුළුවන් තත්ත්වයට ඒකත් වර්තමානයේ ඇති වෙච්ච ප්‍රවණතාවයක් හැටියට අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම දුම්රියේ නගරාන්තර දුම්රිය සේවය. නගරාන්තර ඒ කියන්නේ නගර දෙකක් අතරේ මේ පමණක් නැවතීම කරගත් නගරාන්තර දුම්රිය සේවය. ඒකෙන් හුඟක් දුරට මේ කාලය ප්‍රයෝජනයට අරගෙන දුම්රියේ භාවිතා කිරීමේ ප්‍රවණතාවයක් අපිට දකින්න ලැබෙන. සමහර විට ඒක ව්‍යාපාරික නොවන, සමහර විට සමාජීය පුද්ගලයෝ විතරක් පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඒ වගේම තැපැල් සහ වෙනත් ව්‍යාපාර ක්ෂේත්‍රයන්ට යොමු වෙන අවස්ථාවකුත් අපිට ලැබෙනවා. ඒ වගේම දුම්රිය මේ
තිබෙන වාර ගණන දුම්රිය වාර ගණන් වැඩි දියුණු කරලා දැන් තියෙනවා. කලින් තිබුණට වඩා දුම්රිය දිනකට 10 වෙන වාර ප්‍රමාණයන් වැඩි කරලා තියෙනවා. එකවර යාමීම් ටිකට් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ඇති කරලා තියෙනවා. කලින් දුම්රිය ගමන් කරන අවස්ථාවේදී විතරයි මේ ටිකට් එක ගන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි යාමීම් සඳහා එකවර ටිකට් පතක් ලබා ගැනීමට පුළුවන් අවස්ථා තියෙනවා. දුම්රිය ප්‍රවේශ පත්‍ර තමුන්ගේ දුරකථනය සම්බන්ධ කරගෙන මේ වෙන්කරවා ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම් දැන් දුම්රිය තුල දකින්න ලැබෙනවා. ඒක නිසා දුම්රිය ප්‍රවාහන සේවයේ අර පෙරට තිබුණු තත්වයට වඩා ප්‍රවණතාවයන් ගොඩක් තියෙනවා. නමුත් අර මහා මාර්ග ප්‍රවාහනයේ තරම් අර අපිට දකින්න ලැබෙන භෞතික වශයෙන් දකින්න ලැබෙන්නේ නැති ගුණාත්මක පැත්තෙන් වැඩි දියුණු සේවාවන් හැටියට ප්‍රවණතාවයන් අපිට මේ දුම්රිය ප්‍රවාහන සේවයේ දකින්න ලැබිලා තියෙනවා. දැන් විදේශිකයින් ප්‍රවාහනය සඳහා වූ ගල්ලංගුරු දුම්රිය ප්‍රවාහනයක්, කියන්නේ විදේශිකයින් මේ රටට ආකර්ෂණය කර ගැනීම සඳහා වූ මේ ගල්ලංගුරු දුම්රිය භාවිතා වීමක් සිද්ධ වෙනවා. ඒක නුවර සිට කොළඹට, කොළඹ සිට නුවරට වශයෙන් වුණාට නමුත් ඒක අලුත් ප්‍රවණතාවයක් හැටියට මේ දකින්න ලැබෙන ක්ෂේත්‍රයක් තමයි. ඒ අනුව අපිට පේනවා ප්‍රවාහන ක්ෂේත්‍රයේ මහා මාර්ග ප්‍රවාහන ක්ෂේත්‍රයක් දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේත් අපිට මේ ප්‍රවණතාවයන් තියෙනවා. ඒ වගේම තමයි ගුවන් ප්‍රවාහනයේ සම්බන්ධයෙන්ුත් නව ප්‍රවණතාවයන් ඕනතරම් අපිට දකින්න ලැබෙනවා. කලින් තිබුණට වඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් සංඛ්‍යාව වැඩි වුණා. කලින් අපිට දකින්න ලැබුණේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පවණයි. ඉන්පසු එය මත්තල ජාත්‍යන්තර මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වශයෙන් තව ගුවන් තොටුපළක් ලැබුණා. පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් වුණා. ඒ වගේ ඒ ක්ෂේත්‍රේනුත් ගුවන් ප්‍රවාහන මෙතෙක් භාවිතයට ගත්ත වාර ගානට වඩා වැඩි වාර ගාන වැඩි රටවල් සංඛ්‍යාවක් එක්ක මේ කියන්නේ දිනකට ගුවන් ප්‍රවාහනය පාවිච්චි කරන මගීන් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යාමක් සිද්ධ වුණා. එතකොට මේවත් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම අභ්‍යන්තර ගුවන් ප්‍රවාහනයන් මේ රත්මලාන පලාලි හිඟුරක්ගොඩ තැනින් ගියාම මත්තල කොළඹ ඒ වගේ රට ඇතුළත ප්‍රවාහන ක්ෂේත්‍රයන්ගේ ප්‍රවණතාවයක් දකින්න ලැබුණා. එතකොට ඒ අනුව අපිට පේනවා ගුවන් ප්‍රවාහනයේ ඇති වුණා ප්‍රවණතාවයන්, මහා මාර්ග ප්‍රවාහනයේ ප්‍රවණතාවයන් නැති වුණා, දුම්රිය ප්‍රවාහනයේ නව ප්‍රවණතාවයන් නැති වුණා. ඒ වගේම නාවික ප්‍රවාහනයේ ජල ප්‍රවාහනයේ සම්බන්ධයෙන් විවිධ වූ ප්‍රවණතාවයන් අපිට දකින්න ලැබුණා. ඒ තමයි වරායවල් තිබෙන වරායවල් නවීකරණය වුණා, අලුත් වරායවල් එකතු වුණා. මේ එතනින් ගියාම තිබුණු වරායවල් ජාත්‍යන්තර තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. දිනකට නව භාවිතා කරන ධාරිතාව ඉතා වේගයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ජල ප්‍රවාහනයේත් එහෙම වෙලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර ජල ප්‍රවාහනය පාවිච්චි කරන අවස්ථා වැඩි වෙලා තියෙනවා. නගරපත සදපදී අඩු කිරීම සඳහා අභ්‍යන්තර ඇලදොල මාර්ග ප්‍රවාහන කටයුතු වලට වර්තමානයේ යොදාගෙන තිබුණා. ඒ අනුව අපිට පේනවා බලාගෙන ගියාම ප්‍රවාහන ක්ෂේත්‍රය තුලත් විවිධ වූ නව ප්‍රවණතාවයන් වැඩිවීම තියෙනවා. ඊළඟට ප්‍රවාහන ක්ෂේත්‍රයේ අනාගත පුරෝගතනය කිරීමට නිදසුන් කීපයක් තියෙනවා. ඒ ක්ෂේත්‍රයේ අනාගත පුරෝගතනයන් ලෙස අපිට හඳුනා දෙන්න පුළුවන් හයිපර් ලූප් සංකල්පය, ඒ වගේම වෝල්කා, එයාවීල්, එයාවැනි දේවල් අනාගත පුරෝගතනය කිරීමට අදාළ වෙන ප්‍රවාහන සංකල්ප ලෙස ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රවාහන මූලිකාංග සහ ප්‍රවාහන මාධ්‍ය තෝරා ගැනීමේ සලකා බලන ගුණාංග යන මූලික කොටසෙන් තුලින් මේ දරුදරුවන්ට යහපත් වූ මේ දැනුමක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙයි කියලා විශ්වාස කරනවා. එහෙනම් මේ කොට
මෙතනින් සමාප්ත කරන ආයිබෝවන්